හොඳයි දුවලා පුතාලා මම මුලින්ම මතක් කිරීමක් කරන්නම් අද දින අපි මේ කරන්න යන මේ පරිච්ඡේදය මොකක්ද කියලා. අපි මේ සාකච්ඡා කරමින් සිටින වාර විභාග ප්‍රශ්න පත්‍රය 2018 මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පළාතේ පාසල් සඳහා නිකුත් කළ අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස. මතක තියාගන්න දෙවන ප්‍රශ්න පත්‍රය තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. එතන මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පරිච්ඡේදය අපි මීට පෙර සාකච්ඡා කරා. දුවලා පුතාලා වැඩි දෙනෙක් මං හිතන්නේ මගේ එම සාකච්ඡාවට සහභාගී වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එමනම් අද අපි ඒකේ ඉතිරි කොටස අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉතිරි කොටස් ටික. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ දුවලා පුතාලා මාත් සමග මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට ඔබලා විසින් පිළිතුරු සකස් කරපු ඒ උත්තර පත්‍රය අතේ තියාගෙන මාත් එක්ක මේ ප්‍රශ්න පිළිතුරු සාකච්ඡා කරන අවස්ථාවේදී ඔබලාගේ අඩුපාඩු අඩුලුහුඩුකම් හඳුනා ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම නැති අපේ දරුදරුවෝ ඉන්නවා නම් කලින් මේකට උත්සාහයක් කරපු නැති ඔවුන්ට පුළුවන් මාත් සමග මේ පිළිතුරු කොහොමද අපි ලියන්නේ කියන ඒ කරුණු කාරණා ගැන විශේෂ අවධානයකින් යුතුව මේ විභාගයට ලියන පරිසරයක ඉන්නවා කියලා හිතාගෙන මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන්න සහභාගී වෙන්න. ඔබලාට පුළුවන් පිළිතුරු ටික ලියා ගන්න. හොඳයි. එහෙමනම් අපි බලමු මොකක්ද පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස කියලා. අපෙන් අහන්නේ ගිනුම් කරන්නේ අරමුණු කුමක්ද කියලා. එතකොට අපි දන්නවා මේ ප්‍රශ්නය ඉදිරිපත් වෙලා තින්නේ ගිනුම් කරන විෂය කොටසෙන්. ගිනුම් කරන්නේ කියන විෂය කොටසෙන් අරමුණු කුමක්ද ගිනුම් කරන්නේ. එතකොට අපි බලමු මොකද්ද ගිනුම් කරන්නේ අරමුණ. අපි කොහොමද විභාගයේදී මේකට සුදුසු පිළිතුරක් දෙන්නේ. අපි කෙටි පිළිතුරක් දෙන්න ඕන. ගිනුම් කරන්නේ අරමුණු මොකක්ද කියලා. අපි ඉගෙන ගත්තා ගිනුම් කරන්නේ අරමුණු කියන්නේ ඇල්මක් ඇති පාර්ශවයන්ට එහෙම නැත්නම් ව්‍යාපාරයත් සමග කිට්ටුවෙන් කටයුතු කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපීම තමයි ගිනුම් කරන්නේ මුඛ්‍ය අරමුණ එහෙම නැත්නම් ප්‍රධානම අරමුණ. අපි ඒක හන්ද මුලින්ම එම කෙටි පිළිතුරක් දෙමු. ගිනුම් කරන්නේ මූලික අරමුණ කුමක්ද කියන එකට. අපි එහෙමනම් උත්තරේ මෙන්න මේ ආකාරයෙන් ලියන්න ආරම්භ කරමු. ව්‍යාපාරයක ඇල්මක් ඇති පාර්ශවය. ව්‍යාපාරය පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු මොනවද? තොරතුරු අපිට ඕනනම් වරහන් ඇතුළේ ලියන්න පුළුවන්. අපි දෙන්නේ මූල්‍ය තොරතුරු සැපීම. ගිනුම් කරන්නේ මුඛ්‍ය අරමුණ වේ. එතන මීට අමතරව තියෙනවා තවත් උප අරමුණු කීපයක්. උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ ලාභදායීත්වය මැන බැලීම, ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීම, ඒ වගේම මේ ගණදෙනු අතපසු වීම නිසා සිදුවිය හැකි
විවිධ අලාභ හානි අවම කර ගැනීමත් අපිට කියන්න පුළුවන් ගිනුම් කරන්නේ අරමුණක් කියලා. තවත් තියෙනවා නීතිමය අරමුණු. ඒක හන්ද අපිට ඕනනම් ඒවා ගැනත් චුට්ටක් ලියන්න පුළුවන්. මම ඒ ටික මෙතන ඉඩ පහසුකම් නැති නිසා මම ඒක වෙනමම ඔයගලන්ට පෙන්නන්නම්. පොඩ්ඩක් මේ පැත්තට ගිහිල්ලා. තවද ගිනුම් කරණය මගින් පහත උප අරමුණු ඉටු කිරීමට උපකාරී වේ. මොනවද? ව්‍යාපාරයේ ලාභදායීත්වය හා මූල්‍ය තත්ත්වය සතුටුදායකද යන්න සොයා බැලීම. ඊළඟ එක අපි කිව්වා නීතිමය අවශ්‍යතාවයන් කියලා. නීතිමය අවශ්‍යතාවයන් උදාහරණයක් විදිහට සංස්ථාපිත සමාගමක් නම් අනිවාර්යයෙන්ම වර්ෂයකට සැරයක්වත් මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ගනුදෙනු මගහැරීම අපි ගිනුම් කරන්නේ කරේ නැත්නම් ගනුදෙනු අපිට අමතක වෙන්න පුළුවන්. ගනුදෙනු මගහැරීම නිසා වන අලාභ අවම කිරීම. ඔන්න ඔය අනෙකුත් උප අරමුණුද අපිට ගිනුම් කරණය තුලින් ඉෂ්ට කරගන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් දැන් බලමු මේ ප්‍රශ්නේ ආ කොටස. මොකක්ද ආ කොටසෙන් අහන්නේ? ව්‍යාපාරික සම්පත් හුවමාරුවට අමතරව ව්‍යාපාරයට සම්බන්ධ ඇතැම් සිද්ධිද ගිනුම් කරන ගනුදෙනු ලෙස සැලකිල්ලට ගනු ලැබේ. එවැනි සිද්ධියකට නිදසුනක් සපයන්න. මොකද මේකෙන් කියන්නේ? අපි ඉගෙන ගත්ත ගනුදෙනු ගැන. ඒ කියන්නේ ගනුදෙනුවක් කියලා කියන්නේ මොනවද? අගයක්, ඉලක්කමක් සම්බන්ධ දෙයක්. පාර්ශ්වයන් දෙකක් අතර සිද්ධ වෙන සම්පත් හුවමාරුවක්. මුදල් දීලා අමුද්‍රව්‍ය තොගයක් මිලදී ගන්නවා. බේකරියක නම් මුදල් දීලා අපි පිටි කිලෝ 50ක් මිලදී ගන්නවා. එහෙම නැත්නම් ඊස්ට් මිලදී ගන්නවා. මේව මොනවද? මූල්‍යමය ගනුදෙනු. අපිට පහසුවෙන්ම ඒ ගනුදෙනුව ගිනුම්ගත කරන්න පුළුවන්. දැන් මෙතන මොකද්ද කියන්නේ? ව්‍යාපාර සම්බන්ධ ඇතැම් සිද්ධීන් ගිනුම් කරන ගනුදෙනු ලෙස සැලකිල්ලට ගනු ලැබේ. මොනවද ඒකට නිදසුනක් දෙන්න? අපි හිතමු මන් නිදසුනක් දෙන්නම්. ගින්නක් ඇති වෙනවා. හදිසියේ ගබඩාවක ගින්නක් ඇති වෙනවා. ඒකේ ගබඩා කරලා තිබ්බ අමුද්‍රව්‍ය රාශියක් විනාශ වෙලා යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි මේ ව්‍යාපාරයේ මුදල් දීලා නිෂ්පාදනය සඳහා අපි ගත්ත අමුද්‍රව්‍ය විනාශ වෙලා යනවා. දැන් අපිට මොකද කරන්නේ? අපිට පුළුවන් ද මේක අමතක කරලා සාමාන්‍ය විදියට ගිනුම් කරණය කරන්න. එහෙම වුණොත් අර විනාශ වෙච්ච බඩු තොගයට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒක නිසා මෙන්න මේ වගේ සිද්ධියක් වුණොත් ඒකෙන් වෙන අලාභයත් අපි ගනුදෙනුවක් විදිහට
අපි ව්‍යාපාරයේ ගිණුම් පොත්පත්වලට එම සිද්ධිය අන්තර්ගත කරනවා. කොහොමද අපි රචනාවක් විදිහට ලියනවාද ගිණුම් කරන්නේදී අපේ මේ අහවල් දින දවසේ මේ වගේ සිදුවෙච්ච ගින්නක් නිසා මේ වගේ තොගයක් විනාශ වුණා කියලා. නෑ. අපි ඒක ගණදෙනුවක් බවට හරවනවා. කොහොමද ඒක කරන්නේ? අපි ගිහිල්ලා තක්සේරු කරනවා ඒ ගබඩාවේ ඒ තොග හානි වෙච්ච තැන ගින්නෙන් එහෙම නැත්නම් ගම් වතුරෙන් ඒ විනාශ වෙච්ච තොගේ වටිනාකම අපි මොකද්ද කරන්නේ? තක්සේරු කරනවා. තක්සේරු කරලා ඒක අපි විශේෂ අලාභයක් විදිහට අපි මොකද කරන්නේ? අලාභ ගිණුමක් විදිහට අපි ඒකට කියනවා ලියා හරිනවා කියලා. වියදමක් විදිහට අලාභයක් කියලා කියන්නේ වියදමක්. වියදමක් විදිහට අපි හඳුනා ගන්නවා. හරි. එහෙමනම් උදාහරණයක් තමයි මොකද්ද? ගින්නකින් විනාශ වූ බඩු තොගයක් අලාභයක් ලෙස ගිණුම් වලට ඇතුළත් කිරීම. තවත් උදාහරණයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ණයගතියෙකු බුන්වත් වෙනවා. මොකද්ද බුන්වත් වීම කියලා කියන්නේ? වීම නිසා ඇතිවන ණය කපා හැරීම. අපේ හොඳ ගනුදෙනුකරුවෙක් ඉන්නවා. බොහොම කාලයක් තිස්සේ මොහු අපිත් සමග හොඳින් ව්‍යාපාර කටයුතු සිද්ධ කරගෙන යනවා. නමුත් ඔහුගේ ව්‍යාපාරයේ සිදුවෙච්ච යම් සිදුවීම් නිසා මෑත කාලීනව මොහු මොකද්ද වෙන්නේ? බංකොලොත් භාවයට පත් වෙනවා. බුන්නත් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඔහුට කිසිම ගෙවීමක් කිරීමේ හැකියාවක් නැති වෙනවා. අපි ඉගෙන ගත්තනේ තනි ව්‍යාපාරයක් කරනකොට මේ තමාගේ පුද්ගලික දේපල පවා මේ බැඳීමට යටත් කියලා. ඉතින් ඒ වගේ මේ අපේ ණය ගැතියට ඔහුගේ තියෙන සියලුම උත්සාහයන් ගත්තත් අපිට මේ ණය ගෙවා ගන්න බැරි නම් අන්තිමට උසාවිය විසින් තීරණය කරනවා මේ පුද්ගලයා බංකොලොත් භාවයට පත් වෙච්ච පුද්ගලෙක් කියලා. එතකොට අපිට පුළුවන් ද අපේ ණය අය කරගන්න? අපිට බෑ. මේ උසාවිය විසින් මේ බංකොලොත් භාවය විදිහට ප්‍රකාශ කරායින් පස්සේ අපි දැනගන්නවා මෙම පුද්ගලයාට ගෙවීමේ කිසිම හැකියාවක් නැහැ කියලා. අන්නේ දැනගැනීමේ සිද්ධිය මත අපිට සිද්ධ වෙනවා තවදුරටත් මොහුගේ ණය අපි ණය ගැතියෙක් විදිහට ලැබිය යුතු මුදලක් විදිහට ව්‍යාපාරයේ ගිණුම් පොත්පත්වල තියාගැනීමේ තේරුමක් නැති නිසා අපි මොකද කරන්නේ? මේ ලැබිය යුතු ණය ගිණුම බැර කරලා අපි ඒක බොල් ණය කියලා ගිණුමකට වියදම් ගිණුමකට මාරු කරලා අපි මොකද කරන්නේ? ලාභයෙන් කපා හැරීමක් සිද්ධ කරනවා. එමනම් අපි සිද්ධියකට සහ උදාහරණ දෙකක් අපි සාකච්ඡා කරා. නමුත් අපෙන් අහන්නේ එක සිද්ධියක් පමණයි. ඒකට අදාළ උදාහරණය නිදර්ශනය. එමනම් සිද්ධිය තමයි ගින්න. ඊට පස්සේ මේ හානිවන තොග. එම සිද්ධිය මත හානිවන තොග තමයි අපේ උදාහරණය. හොඳයි. අපි මාරු වෙමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය කියන්නේ දෙවන කොටස. මොකද්ද ප්‍රශ්නේ? නවෝදයා ගිම්හානිගේ ව්‍යාපාරයේ 2018 මැයි මාසයේ සිදු ගණදෙනු ගිණුම් කරන සමීකරණයක සටහන් කර ඇති ආකාරය පහත දැක්වේ. අපි ඉගෙන ගත්තා ගණදෙනු අපිට ලෙජර් ගිණුම් වල ද්විත්ව සටහන් න්‍යාය විදිහට සටහන් කරන්න පුළුවන්.
අපි ඒ ද්විත්ව සටහන් න්‍යාය ගැන ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණය. අපි ගණකාධිකරණ මූලධර්ම 5ක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. ඕනම ගණදෙනුවක් අපිට වර්ග කරන්න පුළුවන් කියලා කිව්වා. මේ ගිණුම් කරන සංකල්ප 5ක් යටතේ මලු 5කට ඕනම ගණදෙනුවක් අපිට වර්ග කරන්න පුළුවන්. ගණදෙනුවක් එක්කෝ වත්කම් වෙයි, එහෙම නැත්නම් වගකීම් වෙයි, හිමිකම් වෙයි, ආදායම් වෙයි, එහෙම නැත්නම් වියදම් වෙයි. මෙන්න මේ කියන පුළුල් වර්ගීකරණය අපිට මුලින්ම හඳුනා ගන්න පුළුවන් මූලික වර්ගීකරණයක් විදිහට. එතන මේ මූලික වර්ගීකරණය තුල තියෙන මේ ගිණුම් මූලධර්ම 5 අපි තවදුරටත් කෙටි කළොත් එහෙම අපිට ඉතිරි වෙනවා ගිණුම් කරන මූලධර්ම 3ක්. මොනවද? ව්‍යාපාරයක බාරයට පත්වන වත්කම් සහ එම වත්කම් අයත් වන පාර්ශ්ව කොට්ටාස දෙකක්. ව්‍යාපාරයක ගණදෙනු තුලින් සිදුවෙන ඒ සියලුම දේවල් විශ්ලේෂණය කරායින් පස්සේ අපිට මූලධර්ම 3කට අපිට කෙටි කරන්න පුළුවන්. එම ගණදෙනු නිසා ව්‍යාපාරයේ බාරයට පත්වන වත්කම් ගණදෙනු. ඊට පස්සේ ඒ වත්කම් කාටද අයිති? එක්ක ව්‍යාපාරයේ හිමිකරුවන්ට, එහෙම නැත්නම් ණය ආකාරයෙන් මේ වත්කම් මූලනය කරන්න අපිට උදව් වෙච්ච අනෙකුත් කොට්ටාස. එහෙනම් සම්බන්ධතාවය ඊටාම සරලයි. ව්‍යාපාරයක තියෙන වත්කම් සහ ඒ වත්කම් කාටද අයිති? ඔන්න ඔය තුනට අපිට කෙටි කරන්න පුළුවන් කියලා. ඒකට තමයි අපි කියන්නේ ගිණුම් කරන සමීකරණය කියලා. මේ බලන්න, මේ ගිණුම් කරන සමීකරණය තමයි මේ chart එක ඇතුලේ පෙන්නලා තියෙන්නේ. කොහොමද අපි එහෙම කියන්නේ? මේ ව්‍යාපාරයක වත්කම් සමානයිලු, මෙන්න මෙතන මම ඔන්න සමාන ලකුණ දාන්නම්. සමීකරණේ වම් පැත්ත. ව්‍යාපාරයේ වත්කම් සමානයි හිමිකම් සහ වගකීම් වලට. හිමිකම් සහ වගකීම් වලට. දැන් බලන්න මේකේ එකක් අරගෙන එක උදාහරණයක් අරගෙන මේ ගණදෙනුව ගත්තොත් එහෙම, මේ පළවෙනි ගණදෙනු අංක 1 ගත්තොත් එහෙම 4 ලක්ෂයයි 2 ලක්ෂයයි විදිහට වත්කම් කොට්ටාස දෙකක් බිහි වෙනවා. 6 ලක්ෂයයි. ඒතර ඒකේ ගිණුම් කරන සමීකරණයේ අනිත් පැත්තේ අපිට හිමිකමක් විදිහට නිර්මාණය වෙනවා තවත් ලක්ෂ 6ක්. එහෙමනම් මේ ගණදෙනුව නිසා මේ ගිණුම් කරන සමීකරණය අපි නිර්වචනය කළ ආකාරයට තවදුරටත් පවතිනවා. ලක්ෂ 6ට ලක්ෂ 6 සමානයි. ව්‍යාපාරයේ බාරයේ පවතින මුළු වත්කම් මෝටර රථයක් රුපියල් ලක්ෂ 4ක් වටිනවා. ඒ වගේම මුදල් විදියට ලක්ෂ 2ක් තියෙනවා. එතකොට ඒක කාටද අයිති? හිමිකම් කියන කොට්ටාසට. හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්. එතකොට නියම අයිතිකරුවන් වලට අමතරව ඕනනම් අපේ අනෙකුත් ණය හිමියෝ බැංකු ණය ආකාරයෙන් මේ ව්‍යාපාරයේ සම්පත් මූලනය කරන්න දායක වෙච්ච පිරිස්ද අපිට ඕනනම් පෙන්වන්න පුළුවන්. ඒ වගේ ගණදෙනුත් තියෙන්න පුළුවන්. මේ ඊළඟ ගණදෙනුව ඒ වගේ එකක්. නේද? එහෙමනම් දැන් අපි අහමු මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නයෙන් මොකක්ද අහන්නේ? වගුවේ සඳහන් ගණදෙනු අගයන් සහිතව විස්තර කරන්න. මේ ඉලක්කම් ටිකක් දීලා තියෙනවා. අපිට කියනවා මේ ගණදෙනුව නිර්වචනය කරන්න කියලා. මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන ගණදෙනුව කියලා. එතකොට අපිට මේ ගිණුම් කරන සමීකරණය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් දරුවනි, අපිට මේ ගණදෙනුව හරියටම කියන්න පුළුවන්, නිර්මාණය කරන්න පුළුවන් මොකද්ද මෙතන සිද්ධ වෙච්චලා තියෙන ගණදෙනුව කියලා. දැන් අපි ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ මොකද්ද කියලා අපි හඳුනාගත්තා, අපි සාකච්ඡා කළා. එහෙමනම් මේ ගිණුම් කරන සමීකරණයත් එක්ක මේ සිද්ධ වෙන ගණදෙනුව මොකද්ද? ගණදෙනුව අංක 1 මොකද්ද කියන එක අපි දැන් නිර්වචනය කරමු. එහෙම නැත්නම් අපි ඒක වචනයට පෙරලලා බලමු මොකද්ද මේ ගණදෙනුව කියලා. එහෙමනම් ගණදෙනු අංක 1 මොකද්ද? 1 අපි බලමු අර ඉස්සෙල්ලා කිව්ව විදිහට ගිණුම් කරන සමීකරණය අපි දන්නවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට මේ ගණදෙනු අංක 1 නිසා වත්කම් වර්ග දෙකක් බිහි වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් සමීකරණයේ දකුණු පසින් අපිට හිමිකමක් පමණයි බිහි වෙන්නේ. හිමිකමක් පමණයි. වෙනත් විදිහකින් කිව්වොත් එහෙම මේ ව්‍යාපාරයට යම්කිසි වත්කම් දෙකක් ලබා දෙනවා
ඒ වත්කම ලබලා දෙන්නේ ව්‍යාපාරේ අයිතිකරුවන් එහෙම නැත්නම් හිමිකරුවන් පමණයි. එතෙන්දී ණය හිමියෝ සහ බැංකු කියන අනෙකුත් වත්කම් මූලනය කරන්න ඉදිරිපත් වෙන පිරිස් මේ ගණදෙනුවට දායක වෙලා නැති නිසා තමයි මේ පැත්තේ හිස් විදිහට තියෙන්නේ. එහෙමනම් මොකද්ද මේ ගණදෙනුව? එතකොට අපි දන්නවා මේ වත්කම් කියලා කිව්වන් පස්සේ ඒක අපි තවදුරටත් උපකොටස් වලට කඩලා තියෙනවා. මෝටර රථ සහ මුදල්. මේ අවස්ථාවේදී අපිට සම්බන්ධ වෙන්නේ මෝටර රථ කියන වත්කමයි මුදල් කියන වත්කමයි පමණයි ගණදෙනු අංක 1ට සම්බන්ධ වෙන්නේ. ගණදෙනු අංක 1දී ව්‍යාපාරයට මෝටර රථයක් ලැබෙනවා ලක්ෂ 4ක. ඒ වගේම මුදල් ලැබෙනවා ලක්ෂ 2ක. එහෙම ඇවිල්ලා මොකද්ද වෙන්නේ? හිමිකමක් බිහි වෙනවා ලක්ෂ 6ක. එහෙනම් මොකද්ද මේ ගණදෙනුව? මේක තමයි මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මූලික ප්‍රාග්ධනය සකස් වන ගණදෙනුව. මූලික ප්‍රාග්ධනය මේ ව්‍යාපාරේ. එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරේ මෙන්න මේ අයිතිකරුවන් ලක්ෂ 6ක් ආයෝජනය කරනවා. ලක්ෂ 6ක් ආයෝජනය කරලා තියෙනවා. කොහොමද ආයෝජනය කරලා තියෙන්නේ? අයිතිකරු විසින් තමාට අයිති මෝටර රථයක් ලක්ෂ 4ක් වටිනා මෝටර රථයක් ව්‍යාපාරයට එකතු කරනවා. ඊට අමතරව යා මේ ව්‍යවහාර මුදලින් තවත් ලක්ෂ 2ක් ලබලා දෙනවා. එහෙමනම් මේ දෙකට අපි කියනවා අයිතිකරු විසින් ව්‍යාපාරයේ යොදවන මොකද්ද? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. එහෙමනම් අපි මේ ගණදෙනු එහෙනම් දැන් අපි හඳුනාගත්තා. මොකද්ද? මේ පුද්ගලයාගේ නම කියලා නෑ. මොකද්ද? රුපියල් ලක්ෂ 4ක් වටිනා මොකද්ද? මෝටර රථයක්ද මුදලින් ලක්ෂ කීයද? 2ක් ආයෝජනය කිරීම. හරිද? ලක්ෂ 4ක් වටිනා මෝටර රථයක්ද මුදලින් ලක්ෂ 2ක්ද ආයෝජනය කිරීම. ආයෝජනය කරන්නේ කවුද? ව්‍යාපාරේ අයිතිකරුවන්. එහෙම නැත්නම් හිමිකරුවන්. ඒක නිසා තමයි ලක්ෂ 6ක් වටිනා හිමිකමක් මේ අවස්ථාවේදී බිහි වෙන්නේ. එහෙනම් ඒ පළවෙනි ගණදෙනුව අපි හඳුනාගෙන අවසන්. දැන් අපි බලමු මොකද්ද මේ දෙවෙනි ගණදෙනුව කියලා. දැන් ඔයගොල්ලෝ බලන්න දෙවෙනි ගණදෙනුවේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ව්‍යාපාරයේ වත්කම් විදිහට රුපියල් ලක්ෂයක් පමණක් මොකද්ද වෙන්නේ? එකතු වෙනවා. මොකද මෙතනදී මේ අපි මේක බලන්න මේකත් ධන මේකත් ධන ඒ කියන්නේ එකතු වෙලා. මෙතනදිත් එකතු වෙලා තොගය ව්‍යාපාරයේ තොගය ඉහළ යෑමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී ධනාගයක් තමයි. ඒතර වෙනත් වත්කම් මේ ගන්දිනේදී එකතු වෙනවද ව්‍යාපාරයට? වත්කම් පැත්තෙන් නැහැ. තොගය පමණයි එකතු වෙන්නේ. එහෙමනම් තොගය එකතු වන විට අනිත් පැත්තෙන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? වගකීම් වල තමයි අනිත් දේ සඳහන් වෙන්නේ. මේකට අදාළ තවත් ගණදෙනුවක් සටහන් වෙන්නේ කොයි පැත්තෙන්ද? වගකීම් පැත්තෙන්. ඒතර වගකීම් මොකක්ද වෙලා තියෙන්නේ? අඩු වෙලාද වැඩි වෙලාද? වගකීම් නැවත වතාවක් ධනාගයක් තමයි ගන්න. මේකේ ඍණාගයක් නැති නිසා අපි උපකල්පනය කරනවා වගකීම් වැඩි වෙලා කියලා. ඒතර වගකීම් යටතේ කවුද? වගකීම් උනත් දරන පාර්ශ්වයන් කීප දෙනෙක් ඉන්නවා. වගකීම් යටතේ ව්‍යාපාරයේ ණය හිමියන්ට තමයි මේ ලක්ෂය අයිති වෙන්නේ. එහෙමනම් මේ ලක්ෂය කවුද ව්‍යාපාරයට දෙන්නේ? මේ භාණ්ඩ තොග ටික
දෙන්නේ ණය හිමියෝ. ඇයි ණය හිමියෝ කියලා කියන්නේ? තාම ව්‍යාපාරයේ විසින් මේකට මුදල් ගෙවලා නැති නිසා. ව්‍යාපාරයේ විසින් ණය හිමියන්ට රුපියල් ලක්ෂයක් ණය වෙලා තමයි මේ තොග ටික අත්පත් කරගෙන තියෙන්නේ. එහෙමනම් අපි ගණදෙනුව ලියමු. ව්‍යාපාරය විසින් රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ ණයට ගැනීම. මේ භාණ්ඩ තමයි මේ ව්‍යාපාරයේ විසින් විකුණන ප්‍රධාන භාණ්ඩය. වෙනත් භාණ්ඩ නොවේ. හොඳයි. අපි දැන් දෙවන ගණදෙනුවත් හඳුනාගත්තා. අපි දැන් බලමු මොකද්ද අපිට ලැබෙන තුන්වන ගණදෙනුව කියලා. ගණදෙනුව අංක 3. දැන් ඔයගොල්ලෝ බලලා කියන්න ගණදෙනුව අංක 3න් ගිණුම් කරන සමීකරණේ කුමක්ද වෙනස් වෙලා තියෙන්නේ? වත්කම් පැත්තෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයට මුදල් අඩු වෙනවද එකතු වෙනවද? නැවත වතාවක් ව්‍යාපාරයට මුදල් ගලා ඒමක් සිද්ධ වෙනවා. ගලණය වීමක් සිද්ධ වෙනවා. ව්‍යාපාරයේ වත්කම් එහෙමනම් ඉහළ යනවා. මොකද වත්කම් වල එක කොටසක් තමයි මුදල් කියලා කියන්නේ. එහෙමනම් මුදල් මොකද වෙලා තියෙන්නේ ව්‍යාපාරයට එකතු වෙලා. මුදල් එකතු වෙනකොට අනිත් පැත්තෙන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? තව ගණදෙනුවක් සිද්ධ වෙනවා. මොකද්ද? තවත් වෙනසක් සිද්ධ වෙනවා. බැංකු ණයක් විදිහට බැංකු ණය කියලා කියන්නේ අපි නැවත වතාවක් ව්‍යාපාරයේ වගකීම් ගණයට අයත් දෙයක්. ව්‍යාපාරයේ කවදා හරි මේ ණය වගකීම ගෙවන්න ඕන. වගකීමක ලක්ෂණ තමයි තියෙන්නේ. ඒක හඳුන ගන්නවා බැංකු ණය කියන තීරුව යටතේ. බැංකු ණය යටතේ වගකීමක් වැඩි වෙනවා නම් ඒ මත ව්‍යාපාරයේ මුදල් සම්පත ඉහළ යනවා නම් අපිට මේ ගණදෙනුව හඳුන ගන්න පුළුවන් රුපියල් 1,50,000ක බැංකු ණයක් ලබා ගැනීම කියලා. මොකද්ද ගණදෙනුව එහෙමනම්? රුපියල් 1,50,000ක බැංකු ණයක් ලබා ගැනීම. තවත් එක ගණදෙනුවක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ගණදෙනුව අංක 4. 4 වෙන ගණදෙනුවේ මේ ගානේ අපිට ලැබෙනවා 4 වෙනි ගණදෙනුව නිසා ස්ථාන 3ක වෙනස්කම් සිද්ධ වෙනවා. මොනවද ඒ ස්ථාන 3? තොගය, ණය ගැතියෝ සහ හිමිකම කියන ස්ථාන 3ක එකම ගණදෙනුව නිසා තැන් 3ක වෙනස්කම් 3ක් සිද්ධ වෙනවා. ඒ වගේ ගණදෙනු තියෙනවා. සමහර වෙලාවට වත්කම් ඇතුළේ විතරයි වෙනස්කම් සිද්ධ වෙන්නේ. තවත් සමහර ගණදෙනු තියෙනවා වත්කම් සහ හිමිකම් අතර වෙනස් වෙන ගණදෙනු. තවත් සමහර තැන් තියෙනවා මීට වඩා ඕනනම් තව වගකීම් පැත්තෙනුත් වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ ගානේ අපිට පේන්නේ අපිට ස්ථාන 3ක තමයි වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්නේ. ඕගොල්ලෝගේ පේපර් එකේ බැලුවොත් එහෙම මොනවද වත්කම් පැත්තෙන් ස්ථාන 2ක වෙනස්කම් සිද්ධ වෙනවා. මොකද්ද? තොගය අඩු වෙනවා රුපියල් 50,000කින්. වරහන් ඇතුලේ මම දැන් මේකයි මේක. ඊට පස්සේ ණය ගැතියෝ වැඩි වෙනවා රුපියල් 70,000කින්. දැන් එතකොට හිමිකම් පැත්තට යනකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සුද්ධ විදිහට බලන්න ගන්න දැන් වත්කම් පැත්ත අපි දන්නවා මේ ගිණුම් කරන සමීකරණේ තුලනාත්මක භාවයේ තියෙන්නත් ඕන මේ යම්කිසි ගණදෙනුවක්
සටහන් කරනකොට අනිත් තැන්වල ඒ තුලනාත්මක භාවයේ හානියක් සිද්ධ වෙන්නේ අපිට පේනවා හැම වෙලෙම සමීකරණේ වම් පැත්ත සහ දකුණු පැත්ත දෙපැත්තෙම වෙනස්කම් සිද්ධ වෙනවා නම් ගිණුම් කරන සමීකරණේ තුලිතභාවයේ තවදුරටත් රඳා පවතිනවා. මේකේ ලක්ෂ 6ට මේ පැත්තේ ලක්ෂ 6ක් ආවා. මේකේ ලක්ෂයට මේ පැත්තේ ලක්ෂයක් ආවා. මේකේ 1,50,000 වත්කම් පැත්තට වගකීම් පැත්තෙන් 1,50,000ක් එකතු වුණා. දැන් බලන්න මේකේ වත්කම් පැත්තේ 50,000ක් අඩු වෙනකොට 70,000ක් එකතු වෙනවා. එතකොට සුද්ධ වෙනස තමයි ධන 20,000ක්. ඒ 20,000 කොතනටද එකතු වෙන්නේ? හිමිකම කියන දෙයට. හිමිකමට අයිතිකරුට තමයි මේ 20,000 එකතු වෙලා තියෙන්නේ. මොකද්ද ගනුදෙනුව? තොගය අඩු වෙලා ණය ගැතියෝ එකතු වෙනවා කියලා කියන්නේ අපි දන්නවා මේක අන් කිසිම ගනුදෙනුවක් නොවේ. මේ භාණ්ඩ ණයට විකිණීමක් සිද්ධ වෙලා තියෙන්නේ. භාණ්ඩ ණයට විකිණීමක්. එතකොට මේ විකුණු භාණ්ඩවල පිරිවැය තමයි මේ තොගයෙන් අඩු වෙලා තියෙන්නේ. ඇත්තනි කතාව. අපි භාණ්ඩ විකුණනවා කියලා කියන්නේ භාණ්ඩ තොග අඩු වෙනවා. අපි භාණ්ඩ තොග අරගෙන තමයි ඔහුට ගෙදර ගෙනියන්න දෙන්නේ. ඒක නිසා 50,000ක් වටිනා තොග අඩු වෙනවා. ඒතර අපි 50,000ක භාණ්ඩ විකුණනකොට 50,000ක පිරිවැයක් තියෙන භාණ්ඩ විකුණනකොට අපි ඒ ගානටමද විකුණන්නේ? නැහැ. ව්‍යාපාරයක් කියලා කියන්නේ මේ ලාභයක් තියාගෙන වැඩ කටයුතු කරන ආයතනයක්. එහෙම නේද? එහෙමනම් 50,000ක තොග අපි විකුණන්නේ රුපියල් 70,000කට. තාම හැබැයි මුදල් අපිට දීලා නැහැ. අපි දන්නවා තව සතියකින් මාසෙකින් මොහු විසින් අපිට 70,000 ගෙවනවා. එහෙමනම් 50,000ක් වටිනා භාණ්ඩ අපි ඉන්වොයිස් කරන්නේ රුපියල් 70,000කට. ණය ගැතිය අපිට 70,000ක් ගෙවන්න ඕන. හරි? එතකොට ණය ගැතිය මේ 70,000 ගෙවනකොට අපිට ලාභයක් එනවා රුපියල් 20,000ක. කාටද ලාභය අයිති? ලාභය අයිතිකරුවන්ට. වෙනත් විදිහකින් කිව්වොත් එහෙම මේ ව්‍යාපාරයේ ආදායම් ටික එකතු වෙන්නේ කාටද? ව්‍යාපාරයේ අයිතිකරුවන්ට. වියදම් ටික කාටද එකතු වෙන්නේ? වියදම් ටික දරන්නත් ඕන අයිතිකරුවෝ. එහෙමනම් මෙන්න ආදායම් රුපියල් 70,000යි වියදම් 50,000යි. එහෙමනම් ආදායම් අඩු කිරීම වියදම් කියලා කියන්නේ රුපියල් 20,000යි 20,000ක් ඉතුරු වෙනවා. ඒ 20,000 අයිතිකරුවන්ට කියන එක තමයි මේ ගිණුම් කරන සමීකරණය අපි මේ විදිහට පෙන්වන්නේ. එහෙමනම් හතර වෙන ගනුදෙනුව අපි මෙන්න මේ විදිහට නිර්වචනය කරමු. මොකද්ද? හතර වෙනි ගනුදෙනුව තමයි රුපියල් 50,000ක් වටිනා රුපියල් 50,000ක් වටිනා භාණ්ඩ තොග රුපියල් 70,000කට කොහොමද විකුණලා තියෙන්නේ? විකුණලා තියෙන්නේ ණයට විකිණීම. ඒක තමයි ණය ගැතියෝ රුපියල් 70,000කින් වැඩි වෙලා තියෙන්නේ. ඒක තමයි ණය ගැතියෝ රුපියල් 70,000කින් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. හොඳයි. අපි දැන් මේ දෙවන කොටසට අපි ඒ ගණදෙනු හතරම අපි නිවැරදිව හඳුනගෙන අවසන්. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. තුන්වන කොටස. පස්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. මොකද්ද? සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පාරමීගේ ව්‍යාපාරයේ පහත දක්වා ඇති අයිතම වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් යන ශීර්ෂ යටතේ වර්ග කරන්න. හරිම ලේසි. අපිට ගණදෙනු කීපයක් හම්බෙනවා. එතකොට අපි ඉස්සෙල්ලත් අපි සාකච්ඡා කරා ව්‍යාපාරයක තියෙන ඕනම ගණදෙනුවක් ගත්තොත් එහෙම අපි මේ ගිණුම් කරන සංකල්ප කියන පහක් තියෙනවා. ඒ පහෙන් එකකට පමණයි දාන්න පුළුවන්. ඕනම දසදහස් ගණනක් ලක්ෂ ගණනක් සිද්ධ වෙන ඕනම ගණදෙනුවක් ගත්තොත් එහෙම ව්‍යාපාරයේ අංශ පහක තමයි වෙනස්කම් සිද්ධ වෙන්නේ. වර්ගීකරණ පහක. ඒවට අපි කියනවා ගිණුම් කරන මූලධර්ම කියලා. ගිණුම් කරන සංරචක. එහෙම ඒවා පහයි තියෙන්නේ.
අන්න ඒ පහ තමයි මේ ගානේ මෙන්න මෙතන පෙන්නලා තියෙන්නේ. ව්‍යාපාරික වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. අපි මේවා නිර්වචනය කරන්න ඉගෙනගෙන තියෙනවා. වත්කමක් කියන්නේ මොනවද? ව්‍යාපාරික වගකීමක් කියන්නේ මොනවද? හිමිකම්, ආදායම් සහ වියදම් කියන්නේ මොනවද කියන දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. එහෙමනම් ප්‍රචාරණය කියලා කියන්නේ මේ පහෙන් කුමන ගිනුම් කරන මූල ධර්මයකට අයිති එකක්ද? මේ පහෙන් එකක් තමයි අපි මෙතනට පෙන්වන්න ඕන. පහෙන් එකයි. එකයි ගැලපෙන්නේ. ප්‍රචාරණය කියලා කියන්නේ වත්කමක්ද? නෑ. ප්‍රචාරණය කියලා කියන්නේ මේ වෙළඳ දැන්වීම් දෙන ඒවානේ. එහෙම නැත්නම් මොනවා හරි වෙළඳ දැන්වීම්, එතකොට මොනවා හරි බ්‍රෝචර්ස් ගහන ඒවා. හරි ඒ වගේ දෙයක්. ප්‍රචාරණය කියන එක ඇත්තටම මේකෙන් වත්කමක් නෙමෙයි, වගකීමකුත් නෙමෙයි, හිමිකමකුත් නෙමෙයි. ප්‍රචාරණය කරන හන්ද අයිතිකරුගේ අයිතිය වැඩි වෙනවද? නෑ. අයිතිය එයාගේ තියෙන හිමිකම අඩුවීමට බලපානවා. ඒකෙන් ප්‍රචාරණයෙන් අපි දන්නවා වාසියක් සැලසෙනවා කියලා. නමුත් ප්‍රචාරණය කරන්න ව්‍යාපාරයට වියදමක් තමයි දරන්න ඕන. ප්‍රචාරණ වියදම් කියලා තමයි අපි ඒකට කියන්නේ. එවනම් ප්‍රචාරණය කියන එක මේ පහෙන් අයත් වන්නේ වියදම් ගණයට. එහෙමනම් ඒ ආකාරයෙන්ම විකුණුම් ගත්තොත් එහෙම විකුණුම් කියලා කියන්නේ වත්කම් විශේෂයක්ද, වගකීම් විශේෂයක්ද, හිමිකම්ද, ආදායම්ද, වියදම්ද? විකුණුම් කියන්නේ ව්‍යාපාරයට වාසියක්. ඒ වාසිය අපි කියන්නේ ආදායම් කියලා. ඊළඟට ගැනිලි. මොනවද ගැනිලි කියලා කියන්නේ? ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ, එහෙමත් නැත්නම් ව්‍යාපාරයේ තියෙන මුදල්. අයිතිකරුට නිදහස තියෙනවා තමන්ගේ පුද්ගලික පරිහරණය සඳහා අවශ්‍ය නම් ගන්න. ඇයි මේක තමාගේ ව්‍යාපාරය නිසා. තමාගේ ව්‍යාපාරයේ තමාට අවශ්‍ය භාණ්ඩයක් ඒකේ විකුණන්නේ පාන්නම් ගෙදරට පාන් දාතලක් ගෙනියන්න බැරිද? හදිසියකට ඕන වෙනවා සල්ලි ටිකක්. ව්‍යාපාරේ ලාච්චුවේ සල්ලි තියෙනවා. රුපියල් 10,000ක් ඕන වෙනවා. ඒ 10,000 අයිතිකරුට ගන්න බැරිද? ඇකවුන්ටන්ට් කියනවාද දෙන්න බෑ කියලා? එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අයිතිකරුට පුළුවන් මේ ව්‍යාපාරයේ තියෙන මුදල් එහෙම නැත්නම් භාණ්ඩ තමාගේ පුද්ගලික පරිහරණයට ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තා කියලා ඒව මේ ව්‍යාපාරයේ වියදම් විදිහට අපිට කවදාවත් කපා හරින්න නම් ඉඩ දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැති වෙන්න අපේ සංකල්පයක් තියෙනවා. පොදුවේ පිළිගත්ත ව්‍යාපාර සංකල්පයක් තියෙනවා. මොකක්ද ඒ? ව්‍යාපාරික තියෙන ඒකක සංකල්පය. ඒකක සංකල්පයෙන් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන් සහ ව්‍යාපාරය කියලා කියන්නේ වෙන් වූ ඒකක දෙකක් විදිහට තමයි සලකන්නේ. එහෙමනම් අයිතිකරු තමාගේ පුද්ගලික පරිහරණය සඳහා ගන්න භාණ්ඩ ව්‍යාපාරයේ වියදමක් විදිහට අපිට කපා හරින්න පුළුවන් කමක් නැහැ. එහෙම කරන්න අපි ඉඩ දෙනවා. හැබැයි ඉඩ දීලා අපි අනිත් පැත්තෙන් එයාගේ ප්‍රාග්ධනයෙන් මේ පුද්ගලික පරිහරණය සඳහා ගත්ත ඒ භාණ්ඩවල වටිනාකම ඒකේ පිරිවැය අපි අඩු කිරීමක් සිද්ධ කරනවා ඒකක සංකල්පය අනුව. එහෙමනම් ඒ ගන්න දේවල් වලට තමයි අපි කියන්නේ ගැනිලි කියලා. එහෙමනම් මං උත්තරේ කිව්වා ගැනිලි සිද්ධ කරන්න පුළුවන් භාණ්ඩ හෝස් එහෙම නැත්නම් මුදල්. හැබැයි ඒක අපි ගලපනවා යම් කිසි තැනකට. කුමක්ද ඒ ස්ථානයේ? හිමිකම් කියන තැනට. ගැනිලි අපි ගලපන්නේ කොතනටද? හිමිකම් වලට. එහෙමනම් ගැනිලි කියලා කියන්නේ හිමිකම්. නමුත් අපෙන් අහන්නේ මොකද්ද? වර්ග කරන්න කියලා විතරයි අහන්නේ. හිමිකම අඩු වෙනවද වැඩි වෙනවද කියන එක විවේචනයක් අපෙන් මේ ගානේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට ආයෝජන. ආයෝජන කියන්නේ වත්කම්ද, වගකීම්ද, හිමිකම්ද, ආදායම්ද, වියදම්ද? මොකද්ද ආයෝජනය කරනවා කියලා කියන්නේ? ව්‍යාපාරයක තියෙන ආයෝජන.
ව්‍යාපාරයේ තියෙන වැඩිපුර මුදල් ව්‍යාපාරයට පුළුවන් යම් කිසි ආයෝජනයක යොදවන්න. අපි හිතමු භාණ්ඩාගාර බිල්පත්වල දානවා කියලා වැඩිපුර තියෙන සල්ලි ටිකක්. ඒක ආයෝජනයක් නේද? මුදල් අපි ඉවත් කරලා අපි රජයේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරනවා. එතකොට අපිට ආයෝජන ආදායමක් ව්‍යාපාරයට එයි. අපි ඒ යොදවපු ඒ ආයෝජනයට ප්‍රතිලාභයක් අපිට ලැබෙයි. එහෙමනම් ආයෝජන කියලා කියන්නේ ගිණුම් කරන මූලධර්ම වල හැටියට ඒක අපි හඳුනගන්නේ වත්කම් ගණයට. ඒක වගකීමකුත් නෙමෙයි, හිමිකමකුත් නෙමෙයි, ආදායමුත් නෙමෙයි, වියදමුත් නෙමෙයි. ඒ ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම හිමිකම් බවට පත් වෙනවා. නමුත් ඒ කරන මූලික මුදල අපි වත්කම් විදියට තමයි පෙන්වන්නේ. ව්‍යාපාරයක අපි ශේෂපත්‍රයක් හදන්න අපි ඊළඟ අවුරුද්ද ඉගෙන ගන්නවා 11 වසරේදී. එතනදී අපි මේක වත්කම් විදියට තමයි අපි හඳුනගන්නේ. එහෙමනම් ආයෝජන කියලා කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. දැන් අපි බලමු ණය හිමියෝ. ණය හිමියෝ කියලා කියන්නේ අපි දන්නවා ව්‍යාපාරේ වගකීමක්. අපි ණයට භාණ්ඩ ගන්නවා. අපි දන්නවා අපි ඒ ණයෙන් නිදහස් වෙන්න නම් අපි ණය හිමියට අපි ඒ වටිනාකම අපි ව්‍යාපාරයේ තියෙන මුදල් වත්කම් භාවිතා කරලා අපි ගෙවන්න ඕන. ගෙවන්න ඕන වගකීමක් ඒක. එහෙමනම් ණය හිමියෝ කියලා කියන්නේ ගිණුම් කරන සංකල්පවල වගකීම් ගණයට තමයි අයත් වන්නේ. වගකීම්. අවසාන වශයෙන් ණය පොලි. අපි මූල්‍ය ආයතනයකින් ණයක් ගත්තොත් එහෙම ගෙවීම් දෙකක් කරන්න ඕන. එකක් තමයි අපි ගත්ත මූලික මුදලත් අපි ටික ටික බැංකුවට ගෙවන්න ඕන. අපි හිතමු අවුරුදු 5කින් කියලා. අපි මේ බැංකුවට අයත් මුදල් අපේ ව්‍යාපාරය සඳහා පරිහරණය කරන නිසා අපි එම මුදලට අපි වන්දියක් ගෙවන්න ඕන බැංකුවට. ඒකට අපි කියනවා පොලිය කියලා. පොලි වියදම. පොලිය කියන එක දුවේ පුතේ සමහර වෙලාවට ව්‍යාපාරයට වියදමක් වෙනවා. තවත් සමහර වෙලාවල් වලට පොලිය කියන එක ආදායමක් බවට පෙරලෙන අවස්ථාවලුත් තියෙනවා. මං මීට ඉස්සෙල්ලා කිව්ව මේ අර භාණ්ඩාගාර බිල්පත්වල වැරදිලාවත් ව්‍යාපාරයේ වැඩිපුර තියෙන සල්ලි ආයෝජනය කරා නම් රජය විසින් අපිට ගෙවනවා පොලියක්. ඒ වගේ අවස්ථාවක අපිට ලැබෙන පොලිය ආදායම් විදිහට තමයි අපි හඳුනගන්නේ. නමුත් මේ අවස්ථාවේදී මේකේ පැහැදිලිවම කියනවා ණයකට ගෙවන පොලිය කියලා. ණයකට ගෙවන පොලිය කියලා කියන්නේ ව්‍යාපාරයට අවාසිදායක දෙයක්. ඒකට අපි කියන්නේ වියදම් කියලා, ආදායම් කියලා නෙමෙයි. එහෙමනම් ණය පොලිය අයත් වන්නේ වියදම් ගණයට. එහෙමනම් හරිද? ප්‍රචාරණය කියන්නේ වියදමක්, විකුණුම් කියලා කියන්නේ ආදායම් ගණයට අයත් දෙයක්, ගැනිලි කියලා කියන දේ අවසාන වශයෙන් අපි හිමිකමට තමයි අපි ගලපන්නේ. හිමිකමෙන් අඩු කරනවා. ආයෝජන කියන්නේ ව්‍යාපාරයට වත්කමක්, වත්කම් විශේෂයක්. ණය හිමියෝ කියලා කියන්නේ අපි වගකීමක්. අපි එකෙන් නිදහස් වෙන්න නම් ගෙවන්න ඕන. අවසාන වශයෙන් ණය පොලී කියලා කියන්නේ ව්‍යාපාරයේ ගිණුම් කරන පද්ධතිය තුළ අපිට තියෙන වියදම් විශේෂයක්. එහෙමනම් ඊළඟ ප්‍රශ්න කොටස අපිට තියෙනවා 4 වෙනි කොටස. අපි කියවලා බලමු ප්‍රශ්නය. චමෝදි නිපුණිකාගේ ව්‍යාපාරයේ 2018 අගෝස්තු මාසයට අදාළ ගණදෙනු කීපයක තොරතුරු පහත දක්වා ඇත. අපිට chart එකක් ඇතුලේ ගණදෙනු කීපයක් පෙන්නනවා. ගණදෙනු අංක 3ක් තියෙනවා. ඊට පස්සේ අපිට අවසාන වශයෙන් අහන්නේ මොකද්ද? අගෝස්තු මාසයට අදාළ විකුණුම් ජර්නලය පිළියෙල කරන්න. ඒ වගේම අදාළ ලෙජර් ගිණුම්. එතකොට මොකක්ද එහෙනම් මේ ප්‍රශ්නේ අපිට එන්නේ? මූලික පොත්පන්ති වලින් අපිට ලැබෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ අපි ඒ මූලික පොත්පත්වල ව්‍යාපාරයක් නඩත්තු කරන එක ලේඛනයක් තමයි ඩේ බුක් එකක් තමයි මේ සේල්ස් ඩේ බුක් එක. එහෙම නැත්නම් විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය කියන එක අදාළ වෙන්නේ ව්‍යාපාරයක් විසින්
ණයට භාණ්ඩ විකුණනවා නම් තමයි අපිට එම ගනුදෙනුව අපි මුල්වරට අනුපිළිවෙල අනුව සටහන් කරන ලේඛනයට අපි තමයි කියන්නේ විකුණුම් ජර්නලය කියලා. එතකොට මේ භාණ්ඩ විකුණනකොට අපිට ඇතැම් අවස්ථාවල් වල අපිට වෙළඳ වට්ටම් හිමි වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා මුදල් වට්ටම් දෙන අවස්ථාවලුත් තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට පෙන්නලා තියෙන්නේ වෙළඳ වට්ටම් පමණයි. එතකොට වෙළඳ වට්ටම් වල තියෙන විශේෂත්වය තමයි අපි වෙළඳ වට්ටම් අපි ගිණුම්ගත කරනවද නැද්ද? වෙළඳ වට්ටම් අපි ගිණුම් වලට වට්ටමක් විදිහට අපි ගිණුම්ගත කරන්නේ නැහැ. අපි ඒ වෙනුවට මොකද කරන්නේ? මේ වට්ටම ඉවත් කරලා ගණදෙනුවේ සුද්ධාගය පමණයි ගිණුම්ගත කරන්නේ. අපි දන්නවා අපි අර කතා කරපු මුදල් වට්ටම් තියෙනවනේ. ඒ කියන්නේ ණයගැතියන්ගෙන් මුදල් අය කර ගැනීමේදී ඕගොල්ලෝ ඒ ණයගැතියෝ નિયમિત කාලයට පෙර ව්‍යාපාරයට ගෙවනවා නම් අපිට ඒ ණයගැතියට දෙන ඒ වාසියට ඒ වගේම ව්‍යාපාරයට සිදුවෙන අවාසියට ඒ කියන්නේ අපි දෙන වට්ටම කියන්නේ ව්‍යාපාරයට එක වියදමක් බවට පත් වෙනවා. ණයගැතියගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔහුට ඒක වාසියක් වෙනවා. ණයගැතියට ඒක ආදායමක් බවට පත් වෙනවා. ඒක නිසා ඒ වාසිය කියන එක එහෙම නැත්නම් අවාසිය කියන එක අපි ගිණුම්ගත කරනවා මුදල් වට්ටම් වලදී. වෙළඳ වට්ටම් වලදී අපි එහෙම කරන්නේ නමුත් දුන් වට්ටම් අපි ගිණුම්ගත කරනවා. ඒ වට්ටම් ප්‍රමාණය අපි එක්ක වියදමක් විදියට හඳුන ගන්නවා. එහෙම නැත්නම් ආදායමක් විදියට හඳුන ගන්නවා. ඔන්න ඕක තමයි වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම් වල වෙනස. එහෙමනම් මෙතනදී අපිට එහෙමනම් අදාළ වෙන්නේ මේ වෙළඳ වට්ටමක් දීලා තියෙනවා නම් 5%ක ඒ වට්ටම ඉවත් කරලා තමයි අපි මේ ඉන්වොයිස් අගය තීරණය කරන්න ඕන. ඒක තමයි අපි ගිණුම්ගත කරන්නේ. හොඳයි. ගණදෙනු 3ක් තියෙනවා. 2018 අගෝස්තු මාසයේ 10 වෙනිදා ඉන්වොයිස් අංක 34 යටතේ කාටද සවන්දිට ගැනුම්කරු සවන්දි ඔහුට රුපියල් 16000ක් වටිනා භාණ්ඩ අපි ඉන්වොයිස් කරනවා. එතකොට 5%ක වට්ටමක් අපි ඉන්වොයිස් වටිනාකමින් 5%ක වෙළඳ වට්ටමක් අපි ලබා දෙනවා. එහෙමනම් භාණ්ඩ ණයට විකුණනකොට අපිට මේ ඉන්වොයිස්යේ අපි එයාගෙන් ලැබෙන්න ඕන අගේ විදිහට අපි අවසාන වශයෙන් කීයද දාන්නේ? අපි එක ගණනය කරලා බලමු. එහෙමනම් අපිට ඉස්සෙල්ලම මේ වට්ටම වෙළඳ වට්ටම කීයක්ද කියලා අපිට හොයන්න ඕන. දුන්න වට්ටම වෙළඳ වට්ටම 16000න් 5% කියලා කියන්නේ කීයක්ද? 16000 වැඩි කිරීම 100%. අපිට ඒක කෙටි ක්‍රමයකින් හොයාගන්න පුළුවන්. අපි දන්නවා 10% කියලා කියන්නේ එක බිඳුවක් කැපුවොත් 1600. ඒ කියන්නේ 100ට 10. මෙහෙමනේ කියන්නේ අපි 10 බෙදීම 100. මේකට මේක කැපුවා. නේද? එහෙමනම් එතකොට මේ 10න් එකයි. හරි? 16000 බෙදීම 10 කියලා කියන්නේ අපි කරන්නේ 10න් බෙදනවා කියලා කියන්නේ එක බිඳුවක් කපනවා. එහෙමනම් වට්ටම 1600යි. 110 නම් 105 කියලා කියන්නේ ඒකෙන් භාගයයි. එහෙම නේද? ඒකෙන් භාගයයි. එහෙමනම් දුන්න වට්ටම කීයද? 10 කියන්නේ 1600යි නම් රුපියල් 800යි. දුන්න වට්ටම. එහෙනම් ගණදෙනුවේ වටිනාකම කීයද? 15200යි. 15200ක් තමයි අපි ණයගැතියාගෙන් අය විය යුතු ණය. රුපියල් 800ක අපි වට්ටමක් දෙන නිසා අපි ඒ වට්ටම ඉවත් කරලා ගණදෙනුවේ වටිනාකම විදිහට අපි හඳුනගන්නේ 15200ක් පමණයි සවන්දිට කළපු මේ වියදම. ඉන්වොයිස් අංක 34 යටතේ අපි සවන්දිගෙන් ලැබිය යුතු විදිහට අපි ගිණුමේ ලැබිය යුතු අගයේ විදිහට අපි ගිණුම්ගත කරන්නේ 15200ක් පමණයි.
එතන මේ දෙවන ගණදෙනුවට කිසිම වට්ටමක් දීලා නැහැ. 38000 ඒ විදිහටම අපිට තියාගන්න පුළුවන්. නමුත් අපි නැවත වතාවක් අපි දකිනවා මේ තුන්වන ගණදෙනුවේදී කාවන්දිට දීලා තියෙන ඒ ගණදෙනුවේදී සවින්දි කාවින්දි සවින්දි අපි මේ විදිහට කියමු. කාවින්දි 15000න් 102 අපි කොහොමද හොයන්නේ? අපි දන්නවා 10ක් කියලා කියන්නේ 1500ක්. 10ක වට්ටමක් දුන්නා 1500යි. නමුත් 10ක් නෙමෙයි 2යි දීලා තියෙන්නේ. එහෙනම් 5න් එකක්. එහෙනම් රුපියල් 300ක වට්ටමක් තමයි දීලා තියෙන්නේ. රුපියල් 300යි. 15000 වැඩි කිරීම 2 කියලා කියන්නේ කීයක්ද? අපි බලමු 0.2ක් කැපුවා මෙතනින්. ඊට පස්සේ 150ව දෙකක් කියන්නේ රුපියල් 300යි. ඔන්න වෙනත් ආකාරයකින් අපි වට්ටම හෙව්වා. එහෙමනම් ගණදෙනුවේ වටිනාකම කීයක්ද? 15000න් රුපියල් 300ක් අඩු කරනවා කියලා කියන්නේ 14700යි. මෙතන ගණදෙනුව 14700යි, මෙතන ගණදෙනුව 15200යි. මේකේ ගණදෙනුව මේ විදිහටම යනවා. හරිද? අපි දැන් වට්ටම ගණනය කරගත්තා. දැන් අපිට තියෙන්නේ විකුණුම් ජර්නලය සකස් කරන එක. එහෙමනම් අපි විකුණුම් ජර්නලයට අදාළ ආකෘතිය අපි සකස් කරමු. එතර විකුණුම් ජර්නලේ අපිට මුලින්ම ලැබෙනවා ශීර්ෂ සඳහා අපි වෙනම තීරුවක් අපි වෙන් කරනවා. ඊට පස්සේ දිනය, ඊළඟට අපිට ලැබෙනවා ඉන්වොයිස් අංකය. ඊළඟට අපි ගන්නවා ගැනුම්කරුගේ නම. ඊට පස්සේ ගැනුම්කරු අපේ ලෙජරේ ඉන්න තැන ලෙජර පිටුව පෙන්නනවා. ඊට පස්සේ අපි එවනම් අපි මේ ශීර්ෂ ටික ලියාගමු. දිනය, ඉන්වොයිස් අංකය, ගැනුම්කරු කවුද ගත්තේ භාණ්ඩ, එහෙම නැත්නම් ණය ගැතියා. ඊට පස්සේ ඔහුගේ ලෙජර් පිටුව පෙන්නනවා, සංගල පිටුව. ඊට පස්සේ අන්තිමට අපි පෙන්නනවා වටිනාකම. එහෙනම් මේ මොකද්ද මේ ආකෘතිය? මේක තමයි විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. දැන් අපි ඉහත සඳහන් ගණදෙනු ටික එකින් එක අපිට පුළුවන් මේ විකුණුම් ජර්නලයට ඇතුළත් කරන්න. මුලින්ම අපි බලමු 8 වෙනි මාසේ 10 වෙනිදා සිද්ධ වෙච්ච ගණදෙනුව. ඉන්වොයිස් අංක 34 යටතේ සවින්දිට තමයි අපි මේ භාණ්ඩ විකුණන්නේ. සවින්දි තමයි අපේ ගැනුම්කරු. ලෙජර් පිටුව අපි දන්නේ නැහැ. ඒ සවින්දිට අපි විකුණනවා කීයක්ද? රුපියල් 15200ක භාණ්ඩ. අපි වෙළඳ වට්ටම ඉවත් කළාගේ සුද්දාගේ තමයි මෙතෙන්දී අර මම ඔයගලන්ට කිව්ව විදිහට ගන්නෙ. එහෙමනම් අපි දැන් බලමු දෙවන ගණදෙනුව සුගන්ධිට ණයට විකුණපු භාණ්ඩ පිළිබඳ ඒ ගණදෙනුව අපි දැන් ගිණුම්ගත කරනවා. 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ 14 වෙනිදා ඉන්වොයිස් අංක 35 අපි දන්නවා ඉන්වොයිස් අංක පිළිවෙලට තමයි බොහෝ විට යන්නේ. ඒ නිසා මේකත් ණයට විකුණපු ගණදෙනුවක් නිසා 35 ගණදෙනුවත්
අපි මේ ආකාරයෙන් ඉන්වොයිස් අංකය දා ගන්නවා. කාටද භාණ්ඩ විකුණලා තියෙන්නේ? සුගන්ධි කියන ගනුදෙනු කරුට. සුගන්ධි කීයක්ද? 38000ක් වටිනා භාණ්ඩ. සුගන්ධිට කිසිම වෙළඳ වට්ටමක් මෙතෙන්දී සුගන්ධිට හිමි වෙලා නැහැ. එහෙම නේද? ඒකන්ද 38000යි. තුන්වන ගණදෙනු කවද්ද සිද්ධ වෙන්නේ? 8 වෙනි මාසේ 23 වෙනිදා ඉන්වොයිස් අංක 36 කාටද විකුණන්නේ? කාවින්දි. කාවින්දි වටිනාකම කීයද? 14700යි. 14700යි. තවත් ගණදෙනු තියෙනවාද අගෝස්තු මාසේ? අගෝස්තු මාසේ වෙනත් කිසිම ගණදෙනුවක් නැහැ. ඒක නිසා අපිට දැන් පුළුවන් මේක මේ විකුණුම් ජර්නලය සම්පූර්ණ කරන්න. එහෙම නේද? කීයද වටිනාකම? අපි එකතු කරලා බලමු. 0.67900ක් අපිට ලැබෙනවා. එතකොට අපි 8 වෙනි මාසේ 31 වෙනිදා අපි මොකද කරන්නේ? මේ එකතුව අපි ලෙජර් ගිණුම් වලට මාළු කරන්න ඕන. විකුණුම් ගිණුමට මාරු කළා. මේ මූලික සටහන් පොතෙන් මෙම විකුණුම් අගය අපි ලෙජර් ගිණුමට මාරු කරනවා විකුණුම් ගිණුමට. ඊට පස්සේ මේ සවින්දි සුගන්ධි කාවින්දි කියන ණයගැතියෝ තුන්දෙනා මේ දිනවලදී අපි ඔවුන්ගේ ගිණුම් මේකේ අනිකුත් දිත්ත සටහන වන හර සටහන විදිහට අපි මේ සවින්දි සුගන්ධි සහ කාවින්දිගේ ගිණුම් අපි මේ අගයන් වලින් හර කරලා මේ දිනවලදී අපි 8.31 දාතම යටතේ විකුණුම් ගිණුමට අපි 67900ක් අපි ගිණුම් ගත කරනකොට මේ ගිණුම සම්පූර්ණ වෙනවා. ලෙජර් ගිණුම් සම්පූර්ණ වෙනවා. එතකොට අපි බලමු මේ ගානේ අපෙන් මොනවද අහන්නේ කියලා. අපිට කියනවා අගෝස්තු මාසයට අදාළ විකුණුම් ජර්නලය හදන්න කියලා. ඊට අමතරව අපිට කියනවා අදාළ ලෙජර් ගිණුම් සකස් කිරීමත් අපිට කරන්න කියලා. එහෙමනම් අපිට ලෙජර් ගිණුම් කීපයක් සකස් කරන්න සිද්ධ වෙනවා. අපි ඒ ටිකක් දැන් කරමු. එකක් තමයි මේ විකුණුම් ගිණුම. පළවෙනි ගිණුම තමයි විකුණුම් ගිණුම. විකුණුම් ගිණුමට අපි 8.31 වන දින 8.31 වන දින අපි කිව්වා බැර කරනවා කියලා. මොනවද? 67900ක්. 67900ක් අපි බැර කරනවා. ණයගැති ගිණුම් තමයි අපි හර කරන්නේ. ණයගැති ගිණුම්. දැන් අපි බලමු මොනවද මේ ණයගැති ගිණුම් කියලා. ණයගැති ගිණුම් අපි ඉන්නවා අපිට තුනක් ගහන්න සිද්ධ වෙනවා. සවින්දි සුගන්ධි සහ කාවින්දි කියන ණයගැතිය තුන් දෙනා. අපි ඉක්මනට ගහමු ඔවුන්ගේ ගිණුම්. මේ තියෙන්නේ සවින්දිගේ ණයගැති ගිණුම. සවින්දි ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා තව දෙන්නෙක් අවශ්‍ය වෙනවා සුගන්ධි සහ කාවින්දි. සුගන්ධි සහ කාවින්දි මෙන්න සුගන්ධි මෙන්න කාවින්දිගේ ගිණුම. සහ සුගන්ධි. දැන් අපි බලමු අගයන් මොනවද කියලා. පළවෙනි දේ සවින්දිට 15200යි. සවින්දිගේ ගණදෙනුව 15200යි. එතකොට ණයගැතිය මොකද අපි කරන්නේ?
අපි විකුණුම් ගිණුම බැර කරා නම් 67900කින් ඒකෙන් එක ගණදෙනුවක් තමයි සාවින්දිගේ ගණදෙනුව. එහෙමනම් ණය ගැතිය කියලා කියන්නේ අපිට ලැබෙන්න ඕන ප්‍රමාණයක්, ලැබෙන්න ඕන වත්කම් ගිණුමක්. ණය ගැතිය අයත් වන්නේ වත්කම් ගිණුම් වලට. දිනේ කවද්ද මේ ගණදෙනුව සිද්ධ වෙන? 8 වෙනි මාසේ 8.10 දිනය 8.10 විකුණුම් කියලා තමයි අපි කීයක්ද මේ ගණදෙනුවේ වටිනාකම 15200යි. 15200ක් අපි හර කරනවා. 15200ක් හර කරනවා. විකුණුම් ගිණුම තමයි බැර වෙලා තියෙන්නේ. එහෙමනම් අනෙක් ණය ගැතිය කවුරුන්ද? දෙවෙනි ගණදෙනුව සුගන්ධි රුපියල් 38000යි. සුගන්ධිගේ ගිණුමට අපි ඔය ආකාරයෙන්ම 38000ක් අපි හර කරනවා. විකුණුම් කියලා අපිට දිනේ විදිහට ගන්න පුළුවන් 8 වෙනි මාසේ 23 8.14 විකුණුම් ගිණුමට අපි බැර කරනවා රුපියල් 38000ක්. ඒ වගේම කාවින්දිගේ ගණදෙනුව සිද්ධ වෙන්නේ 8.23 14700ක්. 14700ක් 8.23 විකුණුම් 14700. එතකොට 14700 15200 සහ 38000 එකතුව තමයි අපි මේ විකුණුම් ගිණුමට විකුණුම් විදියට හඳුනගත්තේ. එතකොට මේ අපි කලේ මේ ලෙජර් ගිණුම් සකස් කිරීම අපිට ලෙජර් ගිණුම් ටික තුලනය කරන්නත් පුළුවන් 8.31 වන දිනට අවශ්‍ය නම්. හරි. එමනම් අපි මේ ගානෙන් අපෙන් අපේක්ෂා කරපු ඒ කොටස් දෙකටම අපි පිළිතුරු දීලා අවසන් කළා. අපි එහෙමනම් මේ අපි සාකච්ඡා කරේ පස්වෙනි ප්‍රශ්නේ 4 වන කොටස. පස්වෙනි ප්‍රශ්නේ අවසාන කොටස තමයි අපි සාකච්ඡා කරේ. එහෙමනම් අපිට තවත් ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙනවා. අපි ඒ ප්‍රශ්න දෙක අපි සාකච්ඡා කරමු මේ ප්‍රශ්න පත්‍රයේ දෙවන සාකච්ඡාවේ අවසාන පරිච්ඡේදයේ.